All are welcome to my YouTube channel. ඔබ සියලු දෙනාම සාදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. මම මීට ඉහත වීඩියෝ ඔබට ඉදිරිපත් කළේ idioms එහෙම නැත්නම් වාක් සම්ප්‍රදායන් එසේත් නොමැතිනම් අපි සිංහලෙන් හඳුන්වන අනික් අර්ථය වාග් සම්ප්‍රදායන් ඉදිරිපත් කරා. එහිදී මා ඔබට ප්‍රකාශ කළා idioms යනු අපිට පෙනෙන මතුපිට ව්‍යාකරණානුකූල අර්ථයන්ට එහා ගිය අර්ථයක් දෙන වචන සමූහයන්. පළමු වීඩියෝවෙන් මා ඔබට idioms 50ක් ඉදිරිපත් කළා. මගේ අද අරමුණ තමයි තවත් idioms 50ක් ඔබ වෙත ඉදිරිපත් කිරීමට. ඉංග්‍රීසි කතනයේදී ලිවීමේදී ඊටාම වැදගත් වාක් සම්ප්‍රදායන් මා ඔබට දැන් ඉදිරිපත් කරන්න යනවා. Today let's see idiom number 51. ABC සාමාන්‍යයෙන් ඔබ සාමාන්‍ය අර්ථය ඔබ ගත්තොතින් ABC කියන්නේ English alphabet වල ඇති පළමු අකුරු තුන. නමුත් idiom හැටියට මෙහි අර්ථය අපිට ඉතා පැහැදිලි. ABC යනු අයනු ආයනු නැත්නම් අයන්න. අපි කතාවට කියන්නේ මෙයා ඒ ගැන කිසිවක් දන්නේ අයන්නවත් දන්නේ අඩුතරමේ. ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු අයන්නවත් දන්නේ නැහැ. එවැනි අවස්ථාවක අපිට මෙම අකුරු තුනෙන් එම විශාල අදහස ප්‍රකාශ කරන්න පුළුවන්. ABC අයනු ආයනු. He doesn't know even the ABC of this lesson. He doesn't know even the ABC of this lesson. ඔහු මෙම පාඩමේ අයන්නවත් දන්නේ නැහැ. ඒ කියන්නේ ඔහු මේ පාඩම completely දන්නේ නැහැ. He doesn't know even the ABC of this lesson. Number 52. Fish in troubled waters. Fish මාළු අල්ලනවා. Troubled කරදරකාරී. Waters ජලයේ. වතුර කරදරකාරී වෙනකොට අපිට ලෙහෙසියෙන් මාළු අල්ල ගන්න පුළුවන්. මෙහි ඉඩියම් අර්ථය බලන්න. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා. Fish in troubled waters. They are fishing in troubled waters. ඔවුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගනිමින් සිටිනවා. They are fishing in troubled waters. Number 53. By fits and starts. ඉඳලා හිටලා. By fits and starts. He works by fits and starts. ඔහු ඉඳලා හිටලා වැඩ කරනවා. He works by fits and starts. Number 54. An old flame. Old mean වයසක නැත්නම් පරණ. Flame means ගිනි දැල්ල. පරණ ගිනි දැල්ලක් කියන අර්ථය අපිට මතු පිට පෙනෙන අර්ථය. නමුත් මේ ඉඩියම් අර්ථය හොඳින් බලන්න. පරණ ආදරවන්තයෙක් හෝ
ආදරවන්තියක්. පරණ ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක්. I met an old flame. I met an old flame. මට පරණ ආදරවන්තයෙක් හමු වුණා. I met an old flame. Number 55. Irons in the fire. Irons යකඩ ගින්නේ දාලා තියෙනවා. අපි යකඩ නවාගන්නේ ඔය ගින්නට දාලා තමයි. යකඩ මුවහත් කරගන්නේ කම්මල් කරුවා ඔය ගින්නට දාලා තමයි. Irons in the fire. බලන්න මෙහි ඉඩියම් අර්ථය. කරගහගත් වැඩ. කරගහගත් වැඩ. He has too many irons in the fire. He has too many irons in the fire. ඔහුට කරගහගත් වැඩ ගොඩක් තියෙනවා. ඔහුට කරගහගත් වැඩ ගොඩක් තියෙනවා. He has too many irons in the fire. Number 56. Turn over a new leaf. Turn over a new leaf. Turn හරවනවා. New leaf අලුත් කොළයක්. අලුත් කොළයක් හරවනවා මෙහි මතු පිට අර්ථය. හැබැයි ඔබ එම අර්ථය ගන්නේ නැහැ. මෙහි ඉඩියම් අර්ථය අපිට වැදගත්. Turn over a new leaf අලුතෙන් පටන් ගන්නවා. I will promise to turn over a new leaf. මම අලුතෙන් පටන් ගන්න පොරොන්දු වෙමි. I will promise to turn over a new leaf. Number 57. Leave in the lurch. Leave in the lurch. Leave meaning දාලා යනවා, හැර යනවා, අත්හැර යනවා. lurch කියලා කියන්නේ මෙතන සෙලවුම, එහෙම නැත්නම් පැද්දීම. පැද්දීමේදී නැත්නම් සෙලවීමේදී දාලා යනවා කියන මතු පිට අර්ථය අපි මෙය ගන්න පුළුවන්. නමුත් අපි පැහැදිලිව බැලුවොත් මෙහි ඉඩියම් අර්ථය ඊට හාත්පසින්ම වෙනස්. Live in the lurch අමාරුවේදී නැත්නම් දුෂ්කර වෙලාවේදී අත්හැරලා දාලා යනවා. අමාරුවේදී අත්හැර යනවා. Live in the lurch. When I lost the way, he left me in the lurch. When I lost the way, he left me in the lurch. මට පාර වැරදුණු විට ඔහු මාව අමාරුවේදී අත්හැර දැමුවේය. මට පාර වැරදුණ විට ඔහු මාව අමාරුවේදී අත්හැර දැමුවේය. When I lost the way, he left me in the lurch. Number 58. Do one's level best. Level මට්ටම, best meaning කියන්නේ හොඳම. හොඳම මට්ටමට කරනවා කෙනෙක්. Do one's level best. මෙහි ඉඩියම් අර්ථය බලන්න. පුළුවන් හැම උත්සාහයක්ම ගන්නවා. I will do my level best to pass the exam. I will do my level best to pass the exam. විභාගය සමත් වෙන්න මම පුළුවන් හැම උත්සාහයක්ම ගන්නවා. I will do my level best to pass the exam. Number 59.
new lease of life. අද ජනප්‍රිය වචනයක් මේ ලීස් කියන වචනය ඔබට හුරු ඇති. ලීස් කියලා කියන්නේ බද්ද එහෙම නැත්නම් කල්බද්ද. new lease අලුත් බද්දක් life ජීවිතයට. ඉඩියම් අර්ථය බලන්න හරි පැහැදිලි. අලුත් පණක්. new lease of life අලුත් පණක්. The new president gave the country a new lease of life. The new president gave the country a new lease of life. අලුත් ජනාධිපති රටට අලුත් පණක් දුන්නා. The new president gave the country a new lease of life. Number 60. Neck to neck. Neck to neck අර්ථය පැහැදිලි. බෙල්ල කියන යන පදයේ ඉංග්‍රීසි පරිවර්තනය තමයි neck යන්නේ අදහස් වෙන්නේ. ඒතර මෙහි නිකන්මට අපි අර්ථය බැලුවොත් පැහැදිලි. බෙල්ලට බෙල්ල කියන අර්ථය තමයි පරිවර්තනයක් හැටියට එන්නේ. නමුත් අපිට පැහැදිලි වෙනවා ඉඩියම් වචනයක් ලෙස වාග් ප්‍රහාරයක් ලෙස මෙහි අර්ථය හරි හරියට උරෙන් උර. ඒගොල්ලෝ උරෙන් උර ගැටිලා ජයග්‍රහණය කරා. ඒගොල්ලෝ හරි හරියට මේ දේවල් කළා. neck to neck. They ran neck to neck. ඔවුන් හරි හරියට දිහුවා. ඔවුන් හරි හරියට දිහුවා. They ran neck to neck. Number 61. Get on one's nerves. Get on one's nerves. Get on meaning යෙදෙනවා. වැඩක යෙදෙනවා. ඔය වගේ යෙදෙනවා. nerves ස්නායු. ස්නායු වැඩක යෙදෙනවා. එයින් ගැබ්වී ඇති ඉඩියම් වචනය කන්දොස් ක්‍රියාවක් වෙනවා. මහා කරච්චලයක් වෙනවා කියන්නේ. Get on one's nerves. The noise of the class gets on my nerves. The noise of the class gets on my nerves. පන්තියේ ශබ්දය මට කන්දොස් ක්‍රියාවක්ය. පන්තියේ ශබ්දය මට කන්දොස් ක්‍රියාවක්ය. The noise of the class gets on my nerves. Number 62. Hit the nail on the head. Hit ගහනවා. Nail ඇනය on the head. ඇනේ හිස කියන තැනටම හරියටම ගහනවා. Hit the nail on the head. මේ ඉඩියම් අර්ථය බලන්න. හරියටම කියනවා නැත්නම් හරියටම කරනවා. හරියටම කියනවා නැත්නම් හරියටම කරනවා. Hit the nail on the head. He has hit the nail on the head. ඔහු හරියටම කරලා තියෙනවා. ඔහු හරියටම කරලා තියෙනවා. He has hit the nail on the head. Number 63. In one's good books. කෙනෙකුගේ හොඳ පොත්. In one's good books. අර්ථය කෙනෙකුගේ ප්‍රසාදයට ලක් වෙනවා. කෙනෙක් ඇප්‍රිෂিয়েට් කරනවා, ඇඩ්මයර් කරනවා. එය ඉඩියම් එකක් ලෙස in one's good books යන phrases එක ඉඩියම් එක පාවිච්චි කරන්න පුළුවන්. He is in my good books. ඔහු මගේ ප්‍රසාදයට ලක් වී ඇත. He is in my good books. Number
64. In one's bad books. In one's bad books. කෙනෙකුගේ අප්‍රසාදයට ලක් වෙනවා. I am in his bad books. I am in his bad books. මම ඔහුගේ අප්‍රසාදයට ලක් වී ඇත. මම ඔහුගේ අප්‍රසාදයට ලක් වී ඇත. I am in his bad books. Number 65. Within a stone's throw of. Within ඇතුළත stone's throw ගලක් විසික් කරන්න පුළුවන් ඇතුළත. එහෙමයි නම් අපිට පැහැදිලි මේ ඉඩියම් එක එයින්ම අපිට හිතාගත හැකි within a stone's throw of ඊටාම කෙටි දුරකින් ඊටාම ළඟින් ඊටාම කෙටි දුරකින්. My school is within a stone's throw of the bus stand. My school is within a stone's throw of the bus stand. මගේ පාසල බස් නැවතුම්පලට ඉතාම කෙටි දුරකින් තියෙනවා. මගේ පාසල බස් නැවතුම්පලට ඉතාම කෙටි දුරකින් තියෙනවා. My school is within a stone's throw of the bus stand. Number 66. Bad blood. නරකලේ bad blood. ඔබට එහෙම මතක් වෙයි. මෙහි ඉඩියම් අර්ථ නිරූපණය bad blood. අමනාපය නැත්තං තරහ. අමනාපය එසේ නොමැතිනම් තරහ. Don't create bad blood between us. Don't create bad blood between us. අපි අතර තරහ නිර්මාණය කරන්න එපා. අපි අතර තරහ නිර්මාණය කරන්න එපා. Don't create bad blood between us. Number 67. In cold blood. සීතල රුධිරය. මෙහි අර්ථය බලන්න. ඉඩියම් අර්ථය හිතාමතාම ඕනකමින්ම purposely. In cold blood හිතාමතාම. He was shot dead in cold blood. He was shot dead in cold blood. ඔහුව හිතාමතාම වෙඩි තබා මැරුවා. ඔහුව හිතාමතාම වෙඩි තබා මැරුවා. He was shot dead in cold blood. Number 68. In black and white. කළු සහ සුදු වලින්. In black and white. අපිට මතක් වෙන්නේ එහෙමනේ නේද? black and white photos කියවහම එහි අර්ථය කළු සහ සුදු ඡායාරූප. නමුත් මෙහි අර්ථය ඉතා පැහැදිලි. In black and white idiom අර්ථ නිරූපණය අත් අකුරින්. In black and white අත් අකුරින්. Please fill this application form in black and white. Please fill this application form in black and white. කරුණාකර මේ ඉල්ලුම් පත්‍රය අත් අකුරින් පුරවන්න. කරුණාකර මේ ඉල්ලුම් පත්‍රය අත් අකුරින් පුරවන්න. Please fill this application form in black and white. Number 69. Wolf in sheep's clothing. Wolf වෘක්කේකු
sheep's clothing. බැටළුවෙක්ගේ ඇඳුම් ආවරණය කරගෙන ඉන්නවා. ඒතර වෘකයා ඉන්නේ වෘකයා විදිහට නෙමෙයි බැටළු ඇඳුම් ඇඳගෙන තමයි මේ වෘකයා ඉන්නේ. බලන්න මෙහි ඉඩියම් අර්ථ නිරූපණය. wolf in sheep's clothing. මිතුරෙකු ලෙස රඟපාන සතුරා. අපේ සමාජයේ අපිට ගොඩක් දකින්න පුළුවන් wolf in sheep's clothing. මිතුරෙකු ලෙස රඟපාන සතුරන් ඕන තරම් අපිට දකින්න පුළුවන්. He is a wolf in sheep's clothing. He is a wolf in sheep's clothing. ඔහු මිතුරෙකු ලෙස රඟපාන සතුරෙකි. ඔහු මිතුරෙකු ලෙස රඟපාන සතුරෙකි. He is a wolf in sheep's clothing. Number 70. Cut once short. Cut once short. බාධා කරනවා. Don't cut me short. මට බාධා කරන්න එපා. Don't cut me short. මට බාධා කරන්න එපා. Number 71. A far cry from far ඈත. cry කෑගැසීම. ඈතින් අපිට ඇහෙනවා කෑගැසීමක්. සාමාන්‍ය අර්ථයයි මා ඔබට ඉදිරිපත් කළේ. බලමු දැන් ඉඩියම් අර්ථ නිරූපණය. A far cry from බොහෝ ඈත. far away බොහෝ ඈත. A far cry from බොහෝ ඈත. It is a far cry from Colombo to Jaffna. It is a far cry from Colombo to Jaffna. යාපනය කොළඹින් බොහෝ ඈත පිහිටලා තියෙනවා. It is a far cry from Colombo to Jaffna. Every inch. සෑම every. inch කියලා කියන්නේ measurement එකක් මිම්මක්. අඟල. every inch. හැම අඟලම. ඉඩියම් අර්ථය සර්ව ප්‍රකාරයෙන්. සම්පූර්ණයෙන් යන අර්ථය සර්ව ප්‍රකාරයෙන් every inch. He is every inch a doctor. He is every inch a doctor. ඔහු ඇත්තටම ඇත්ත වෛද්‍යවරයෙක්. ඒ කියන්නේ ඔහු සර්ව ප්‍රකාරයෙන්ම වෛද්‍යවරයෙකි. ඔහු සර්ව ප්‍රකාරයෙන්ම වෛද්‍යවරයෙකි. He is every inch a doctor. Number 73. In a jiffy. අපිට පැහැදිලි අර්ථයක් ලැබෙනවා. jiffy යන්න සුළු මොහොත. චුට්ටි වෙලාවට තමයි අපි jiffy යන වචනය පාවිච්චි කරන්නේ. in a jiffy කියන ඉඩියම් අර්ථය තමයි ටක් ගාලා සැනෙන් in a jiffy. I will give him the message in a jiffy. I will give him the message in a jiffy. මම ඔහුට සැනෙන් පණිවිඩය දෙන්නම්. I will give him the message in a jiffy. Number 74. By leaps and bounds. මෙහි
leaps යන අර්ථය තමයි පිම්ම, bounce යන අර්ථයත් පිම්මම තමයි. එකම අර්ථ නිරූපණ තියෙන වචන දෙකක් එකතු කරලා අපි හදන ඉඩියම්. ලහි ලහියේ, කඩිමුඩියේ, ඉක්මනින්, by leaps and bounds, lahi lahiye. He is doing his exercise by leaps and bounds. He is doing his exercise by leaps and bounds. ඔහු ලහි ලහියේ ඔහුගේ අභ්‍යාසය කරමින් සිටිනවා. ඔහු ලහි ලහියේ ඔහුගේ අභ්‍යාසය කරමින් සිටිනවා. He is doing his exercise by leaps and bounds. Number 75. The milk of human kindness. The milk of human kindness. මනුෂ්‍ය කරුණාවන්ත භවයේ කිරි කියන අදහස ලෙස අපිට නිකමට හිතන්න පුළුවන් මතු පිට පෙනෙන අර්ථය. නමුත් මෙහිදීම අර්ථය the milk of human kindness, මනුෂ්‍ය කරුණාව. මනුෂ්‍ය කරුණාව. He is a rich man, but he is full of the milk of human kindness. He is a rich man, but he is full of the milk of human kindness. ඔහු පොහොසත් මිනිසෙකි. නමුත් ඔහු මනුෂ්‍ය කරුණාවෙන් පිරි අයෙකි. ඔහු පොහොසත් මිනිසෙකි. නමුත් ඔහු මනුෂ්‍ය කරුණාවෙන් පිරි අයෙකි. He is a rich man, but he is full of the milk of human kindness. Number 76. Make a mountain out of a molehill. Mountain, hill යන පද සමාන පද කන්ද සඳහා යොදන්න පුළුවන්. Make a mountain, කන්දක් හදනවා out of a molehill. මීයාගේ කන්ද අරගෙන. mole mean මීයා. එයා වාසය කරන කන්ද අරගෙන කන්දක් හදනවා. බලන්න ඉඩියම අර්ථය. සුළු දෙයක් ලොකු කර පෙන්වනවා. සමාජයේ මේ ලස්සනට පාවිච්චි කරන්න පුළුවන්. Make a mountain out of a molehill. කෙන්ද කන්දක් කර දක්වනවා. චූටි දේ විශාල කරලා පෙන්වනවා කියන අර්ථය තමයි මෙහි ගැබ්වී ඇත්තේ. He made a mountain out of a molehill. ඔහු කෙන්ද කන්දක් කළේය. He made a mountain out of a molehill. ඔහු කෙන්ද කන්දක් කළේය. Number 77. Move heaven and earth. Move සොලවනවා. Heaven දිව්‍ය ලෝකය and earth පෘථුවිය පොළොව. මෙහි ඉඩියම් අර්ථය බලන්න. heaven යන අපි ස්වර්ගයටත් පාවිච්චි කරනවා. හැකි සියලු උත්සාහයන් ගන්නවා. මුළු සක්වලම පෙරලනවා. Move heaven and earth. The students are moving heaven and earth to pass the examinations. The students are moving heaven and earth to pass the examinations. සිසුන් විභාගය සමත්වීමට හැකි සියලු උත්සාහයන් ගනිමින් සිටිනවා.
සිසුන් විභාගයේ සමත් වීමට හැකි සියලු උත්සාහයන් ගනිමින් සිටිනවා. The students are moving heaven and earth to pass the examinations. Number 78. Cut off one's nose in spite one's face. Cut off one's nose. කෙනෙක්ගේ නහය කපා ගන්නවා. In spite one's face. මුහුණ ගැන තකන්න නැතුව. අර්ථය cut off one's nose in spite one's face. මුහුණ සමග තරහ වී නහය කපා ගන්නවා. මුහුණ සමග තරහ වී නහය කපා ගන්නවා. cut off one's nose in spite one's face. Don't cut off your nose in spite of your face. Don't cut off your nose in spite of your face. මුහුණ සමග තරහ වී නහය කපා ගන්න එපා. සමාජයේ විශාල වශයෙන් යෙදෙන යෙදුමක් තමයි මේක. අපිට දැන් මෙය අද ඉඳලා හොඳින් හුරු වෙලා යොදා ගන්න පුළුවන්. Number 79. At short notice. At short notice. Hitty hattiye. Short meaning කෙටිනේ. notice කියන්නේ දැන්වීම. කෙටි දැනුම් දීමක්. ඒ කියන්නේ හිටි හැටියේ ඉදියම අර්ථය. කල් තියා නොකිය. අපි කියන්නේ ඒගොල්ලෝ හිටි හැටි ඇවිල්ලා. කලින් කියන්නේවත් නැතුව ඇවිල්ලා. At short notice හිටි හැටියේ කල් තියා නොකිය. They stopped the drama at short notice. They stopped the drama at short notice. ඔවුන් හිටි හැටියේ නාට්‍ය නැවැත්තුවා. ඔවුන් හිටි හැටියේ නාට්‍ය නැවැත්තුවා. They stopped the drama at short notice. Number 80. Oil the palm. Oil the palm. ඔයිල් කියන්නේ තෙල් නැත්නම් තෙල් ගානවටත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. පාම් කියලා කියන්නේ අල්ල. අල්ලේ තෙල් ගානවා. නිකන් රැවටිලි දෙයක් වෙන්න පුළුවන් නේද? මෙහි අර්ථය බලමු. ඉඩියම් අර්ථ නිරූපණය oil the palm. පගාව දෙනවා. අල්ලස් දෙනවා. It is difficult to get the service without oiling the palm. It is difficult to get the service without oiling the palm. අල්ලස් දෙන්නේ නැතුව සේවාව ලබා ගැනීමට අමාරුයි. අල්ලස් දෙන්නේ නැතුව සේවාව ලබා ගැනීමට අමාරුයි. It is difficult to get the service without oiling the palm. Number 81. Heart in the right place. හදවත right place. හරි තැන තියෙනවා. හදවත හරි තැන තියෙනවා. ඉඩියම් අර්ථය බලන්න. Heart in the right place. විශ්වාසවන්ත සහ සත්‍ය හදවතක් ඇති. විශ්වාසවන්ත සහ සත්‍ය හදවතක් ඇති. Heart in the right place. He always speaks truth. So his heart is in the right place. He always speaks truth. So his heart is in the right place. ඔහු නිතරම සත්‍ය කතා කරනවා.
එම නිසා ඔහු විශ්වාසවන්ත කෙනෙකි. ඔහු නිතරම සත්‍ය කතා කරනවා. එම නිසා ඔහු විශ්වාසවන්ත කෙනෙකි. He always speaks truth, so his heart is in the right place. Number 82. Wash one's dirty linen in public. Wash one's dirty linen in public. wash අර්ථය ඔබට පැහැදිලි සෝදනවා. dirty අර්ථය කිලිටි. public අර්ථය තමයි ප්‍රසිද්ධියේ. linen කියන්නේ රෙදි වර්ගයක්. මේට අපි කියනවා linen රෙදි. එහෙම නැත්නම් හන රෙදි. wash one's dirty linen in public. ප්‍රසිද්ධියේ කෙනෙකුගේ නරක කතා කරනවා. බලන්න ඉඩියම අර්ථ නිරූපණය. wash one's dirty linen in public. ප්‍රසිද්ධියේ කෙනෙකුගේ නරක කතා කරනවා. don't wash one's dirty linen in public. don't wash one's dirty linen in public. ප්‍රසිද්ධියේ කෙනෙකුගේ නරක කතා කරන්න එපා. ප්‍රසිද්ධියේ කෙනෙකුගේ නරක කතා කරන්න එපා. don't wash one's dirty linen in public. 83. blow one's own trumpet. blow හමනවාර්ථය ගත හැකි. මෙතන නම් trumpet නිසා. trumpet කියන්නේ හොරණෑව. blow meaning එක එතකොට මෙහි පිඹිනවා. තමන්ම තමාගේ හොරණෑව පිඹ ගන්නවා. ඉඩියම අර්ථය blow one's own trumpet. තමාවම වර්ණනා කරගන්නවා. තමාවම වර්ණනා කරගන්නවා. blow one's own trumpet. he is blowing his own trumpet. he is blowing his own trumpet. ඔහු තමාවම වර්ණනා කරගනිමින් සිටිනවා. number 84. මෙහි ඉඩියම් සඳහා වචන දෙකෙන් එකක් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. වචන දෙකම එකම අර්ථය නිසා මම මෙහි අඩංගු කරේ. ග්‍රීක් එක වචනයක්, හීබ්‍රූ තවත් වචනයක්. මේ වචන දෙකම විවිධ අර්ථ ගැන්විලා තියෙන වචන දෙකක්. ග්‍රීක් කියන්නේ ග්‍රීක් භාෂාව, හීබ්‍රූ කියන්නේ හීබ්‍රූ භාෂාව. ග්‍රීස වැසියන් පාවිච්චි කර ග්‍රීසියේ වැසියන් පාවිච්චි කර භාෂාව ග්‍රීක්. යුදෙව් ජාතිකයන් පාවිච්චි කර වචනය හීබ්‍රූ. නමුත් මෙහි අර්ථය ග්‍රීක් හෝ හීබ්‍රූ යන අර්ථය අන්ඩර දෙමළ. නොතේරෙන දෙයක් කතා කරනකොට අපි කියනවා don't speak Greek. it is Greek to me. don't speak Hebrew. it is Hebrew to me. ඒ අන්ඩර දෙමළක්. මොනවත් තේරෙන්නේ නැහැ. it is all Greek. එහෙම නැත්නම් Hebrew to me. it is all Greek or Hebrew to me. එය මට අන්ඩර දෙමළ වගේය. එය මට අන්ඩර දෙමළ වගේය. number 85. once blood run cold. once කෙනෙකුගේ blood රුධිරය run cold සීතලට හැරෙනවා. once blood run cold මේ සමාජයේ ගොඩාක් පාවිච්චි වන වාග් ප්‍රහාරයක්. මෙහි ඉඩියම් අර්ථ නිරූපණය සිංහලයේදී once blood run cold ඇඟිලේ වතුර වෙනවා, තැති ගැන්වෙනවා. අපි කියන්නේ මගේ ඇඟිලේ වතුර වුණා. once blood run cold. as soon as she heard the news, her blood ran cold. as soon as
She heard the news. Her blood ran cold. ඇය ආරංචිය ඇසූ විගසම ඇයව තැති ගැන්වුණා. නැත්තං ඇගේ ඇගේ ලේ වතුර වුණා. As soon as she heard the news, her blood ran cold. Number 86. In high spirits. In high spirits. ජීවය ස්පිරිට්. හයි කියන්නේ උසස්. උසස් ජීවයකින් ඉන්නවා. Very happy. So pleased. ප්‍රීතිමත්ව. ඉතා සතුටින්. In high spirits. Today my mother is in high spirits. Today my mother is in high spirits. අද මගේ අම්මා ප්‍රීතිමත්ව සිටිනවා. අද මගේ අම්මා ප්‍රීතිමත්ව සිටිනවා. Today my mother is in high spirits. Number 87. Take to one's heels. Take to one's heels. මෙහි අර්ථය සාමාන්‍ය මතු පිට අර්ථය තමයි heels කියන්නේ විලුඹ. අපි heel යන සපත්තුවේ අඩියටත් පාවිච්චි කරනවා සාමාන්‍ය දුරට. ඒ sole යන පදේනුත් පාවිච්චි වෙනවා. Take to one's heels. කෙනෙක් විලුඹ ගන්නවා කියන අර්ථය තමයි මෙහි මතු පිට අර්ථය. නමුත් ඉතා පැහැදිලිව මෙහි ඉඩියම් අර්ථයක් අපිට ලබා දෙනවා. පලා යනවා. පැනලා යනවා. Take to one's heels. The thief took to his heels when he saw the policeman. The thief took to his heels when he saw the policeman. පොලිස් නිලධාරියා දැකීමෙන් සොරා පලා ගියා. The thief took to his heels when he saw the policeman. Number 88. Nip in the bud. අර්ථය nip කියන්නේ කොනහනවා. නැත්නම් මුලින් නිකන් කඩලා දානවා වගේ අර්ථයක්. bud කියන අර්ථය තමයි දැල්ල. දැල්ලෙන්ම කඩලා දානවා. අංකුරයෙන්ම කඩලා දානවා. bud meaning අංකුරය. nip in the bud. අංකුරයෙන්ම කඩලා දානවා. මේ අර්ථය ඉඩියම් අර්ථය මුලින් උපුටා දමනවා. nip in the bud. මුලින් උපුටා දමනවා. I nipped your project in the bud. I nipped your project in the bud. මම ඔබේ ව්‍යාපෘතිය මුලින් උපුටා දැමුවා. මම ඔබේ ව්‍යාපෘතිය මුලින් උපුටා දැමුවා. I nipped your project in the bud. 89. Take to task. Take to task. take ගන්නවා. task meaning කර්තව්‍ය, කාර්ය ගන්නවා. අර්ථය මතු පිට අර්ථය. මේ ඉඩියම් අර්ථය පැහැදිලි. take to task දොස් පවරනවා, බනිනවා, චෝදනා කරනවා. take to task දොස් පවරනවා. I took him to task for his misbehavior. I took him to task for his misbehavior. ඔහුගේ නරක හැසිරීමට මම ඔහුට දොස් පැවරුවා. ඔහුගේ නරක හැසිරීමට මම ඔහුට දොස් පැවරුවා. I took him to task for his misbehavior. Number 90. Pay one's debt to nature. Pay one's debt to nature. Pay ගෙවනවා. debt meaning ණය. nature ස්වභාව ධර්මයට.
ස්වභාව ධර්මයට අපි හැමෝටම ණය ගෙවන්න වෙනවා. මෙය මතු පිට අර්ථය එසේ වුණත් මෙහි ඉඩියම් අර්ථය තමයි pay one's debt to nature මැරෙනවා. My old grandmother paid her debt to nature. My old grandmother paid her debt to nature. මගේ වයසක ආච්චි මැරුණා. My old grandmother paid her debt to nature. 91. Not fit to hold a candle to. Not fit. ශක්තියක් නැහැ. To hold දරන්න a candle ඉටිපන්දමක්. ඉටිපන්දමක්වත් දරන්න ශක්තියක් ජීවයක් පණක් නැහැ. සාමාන්‍ය අර්ථය. ඉඩියම් අර්ථය අපි ගලපමු. Not fit to hold a candle to. අහලකින්වත් තියන්න බැරි. ළඟින්වත් තියන්න බැරි. Not fit to hold a candle to. Your answer is not fit to hold a candle to his. Your answer is not fit to hold a candle to his. ඔබගේ පිළිතුර ඔහුගේ පිළිතුර අහලකින්වත් තියන්න බැහැ. ඔබගේ පිළිතුර ඔහුගේ පිළිතුර අහලකින්වත් තියන්න බැහැ. Your answer is not fit to hold a candle to his. Number 92. Ups and downs. ඉහළට යනවා පහළට එනවා. සිංහලෙන් කියනවා අපි කන්දක් නැග්ගහම පල්ලමක් එනවා. එහෙනම් සැපක් ලැබුණකොට දුකකුත් ලැබෙනවා. Ups and downs. That's the nature of life. ජීවිතේ හැටි. සැප දුක. Ups and downs ඉඩියම් අර්ථය ඉතා පැහැදිලි. Ups and downs යන්නේ අර්ථය සැප දුක. Ups and downs. We all have ups and downs. We all have ups and downs. අපි හැමෝටම සැප දුක තිබේ. අපි හැමෝටම සැප දුක තිබේ. We all have ups and downs. Number 93. Of the first water. පළමු වතුර. මුල්ම වතුර. Of the first water. අර්ථය ඉතාගනා ස්තරම් අනර්ග. Of the first water ඉතාගනා ස්තරම්. It is a gem of the first water. It is a gem of the first water. එය ඉතාගනා මැණිකකි. එය ඉතාගනා මැණිකකි. It is a gem of the first water. Number 94. Put a spoke in one's wheel. Put a spoke in one's wheel. Put තබනවා දානවා තබනවා spoke ගරාදියක් spoke කියන්නේ අර්ථය one's wheel කෙනෙකුගේ රෝදයකට ඒ කියන්නේ හරහට හිටිනවා කෙනෙක්ට. Put a spoke in one's wheel idiom අර්ථය අකුල් හෙලනවා බාධා කරනවා. Put a spoke in one's wheel. Don't put a spoke in my wheel. මට අකුල් හෙලන්න එපා. Don't put a spoke in my wheel. මට අකුල් හෙලන්න එපා. Number 95. Get hold of the wrong end of the stick. Get hold අල්ලගන්නවා. The wrong end වැරදි පැත්ත of the stick කෝටුවේ. කෝටුවක වැරදි පැත්ත අල්ලගන්නවා. Get hold of the wrong end of the stick ඉඩියම් අර්ථ නිරූපණය.
වැරදි පොට අල්ල ගන්නවා. පොට වරද්ද ගන්නවා කියලාත් අපි කියන්නේ. පොට වරද්ද ගන්නවා. වැරදි පොට අල්ලා ගන්නවා. Get hold of the wrong end of the stick. He has got hold of the wrong end of the stick. He has got hold of the wrong end of the stick. ඔහු වැරදි පොට අල්ලගෙන තියෙනවා. ඔහු වැරදි පොට අල්ලාගෙන තියෙනවා. He has got hold of the wrong end of the stick. Number 96. Talk through one's head. Talk through one's head. කතා කරනවා කෙනෙක්ගේ head කියලා කියන්නේ හිස් වැසුම තුලින් කතා කරනවා. එය මතු පිට අර්ථය. අපි එය ගලපන්නේ නැහැ ඉඩියම් අර්ථය. එය වෙනස් අර්ථයක්. Talk through one's head. ඉඩියම් අර්ථය බොරු ප්‍රබන්ධ කියනවා. බහුබූත කතා කරනවා. අනවශ්‍ය දේ කතා කරනවා. Talk through one's head. බොරු ප්‍රබන්ධ කියනවා. බහුබූත කතා කරනවා. He is talking through his head. He is talking through his head. ඔහු බහුබූත කතා කරමින් සිටිනවා. ඔහු බහුබූත කතා කරමින් සිටිනවා. He is talking through his head. Number 97. Teach one's grandmother to suck eggs. Teach one's grandmother to suck eggs. බලන්න ඉඩියම අර්ථයට පෙර මෙහි වචන අර්ථය. Teach උගන්වනවා. One's grandmother කෙනෙකුගේ ආච්චි අම්මට to suck eggs. බිත්තර උරන්න. මෙහි මතු පිට අර්ථයට වඩා ඉතා පැහැදිලි ඉඩියම් අර්ථය. Teach one's grandmother to suck eggs. ආච්චි කෙනෙකුට අපිට උගන්වන දෙයක් නෑ. එයා හොඳින් ඉගෙනගෙන පරිණත වෙච්ච කෙනෙක් තමයි ආච්චි කියලා කියන්නේ. එයා උදාහරණට අරගෙන හදපු ඉඩියම් අර්ථය බලන්න. Teach one's grandmother to suck eggs. තමාට වඩා දැනුම ඇති කෙනෙකුට උගන්වනවා. තමාට වඩා දැනුම ඇති කෙනෙකුට උගන්වනවා. එහෙම නැත්නම් ගහ දන්න අයට කොළ කඩා පානවා. ගහ දන්න අයට කොළ කඩා පානවා. Don't try to teach your grandmother to suck eggs. Don't try to teach your grandmother to suck eggs. ගහ දන්න අයට කොළ කඩා පාන්න උත්සාහ කරන්න එපා. ගහ දන්න අයට කොළ කඩා පාන්න උත්සාහ කරන්න එපා. Don't try to teach your grandmother to suck eggs. Number 98. Donkey's ears. බූරුවෙක්ගේ අවුරුදු. පැහැදිලි නේද? මතු පිට අර්ථය. Donkey's ears. ඉඩියම් අර්ථය. දීර්ඝ කාලයක්, කල්පාන්තරයක්. Donkey's ears දීර්ඝ කාලයක්, කල්පාන්තරයක්. I have not seen him for donkey's years. I have not seen him for donkey's years. මම ඔහුව කල්පාන්තරයක් දැකලා නැහැ. දීර්ඝ කාලයක් දැකලා නැහැ. I have not seen him for donkey's years. Number 99. Keep an eye on. Keep තියාගන්නවා, තබා ගන්නවා. ඇහැක් තබා ගන්නවා. අපි කියන්නේ සමහරවිට සිංහලොත් කියන පොඩ්ඩක් මේක ඇහගාගෙන ඉන්න. පොඩ්ඩක් මේක ඇහගාගෙන ඉන්න. ඒ කියන්නේ මොකද්ද? ඉඩියම අර්ථය ඉතා පැහැදිලි. සෝදිසියෙන් සිටිනවා. සෝදිසියෙන් සිටිනවා. Keep an eye on. සෝදිසියෙන් සිටිනවා. Keep an eye on the baby. Keep an eye on the baby. බබා ගැන සෝදිසියෙන් සිටින්න. බබා ගැන සෝදිසියෙන් සිටින්න. Keep an eye on the baby. 100.
draw a long face. draw a long face මුහුණ දික් කර ගන්නවා. draw a long face මුහුණ දික් කර ගන්නවා. why are you drawing a long face? ඇයි ඔබ මුහුණ දික් කරගෙන ඉන්නේ? why are you drawing a long face? ඇයි ඔබ මුහුණ දික් කරගෙන ඉන්නේ? මා අද ඔබට ඉදිරිපත් කළ වාග් සම්ප්‍රදායන් 50 සමග දැන් ඔබ සතුව වාග් සම්ප්‍රදායන් 100ක් තියෙනවා. භාෂාවෙහි ඇති විදග්ධභාවය, ව්‍යක්තභාවය රැක ගැනීමට ඔබට මෙම වාක් සම්ප්‍රදායන් පාවිච්චි කරන්න පුළුවන්. විශාල ඡේදයකින් වාක්‍ය ගණනාවකින් ප්‍රකාශ කළ යුතු යම් සිද්ධියක් එක් වචනයකින් හෝ වචන කිහිපයකින් ප්‍රකාශ කිරීමේ හැකියාව මෙම වාග් සම්ප්‍රදායන් සතුව පවතිනවා. විශේෂයෙන්ම ඉංග්‍රීසි බසින් ලියවී ඇති නවකතා හෝ වෙනත් ලිඛිත ද්‍රව්‍යයන් සඳහා ඔවුන් වාග් සම්ප්‍රදායන් විශාල ලෙස භාවිතා කර තිබෙනවා. එබැවින් ඔබේ තේරුම් ගැනීමේ පහසුව තකා ඔබ මෙම වාග් සම්ප්‍රදායන් හැදෑරිය යුතු වෙනවා. මා ඔබට ආරාධනා කරනවා මෙම YouTube චැනලය හා රැඳී සිටින්න. මා ඔබට මෙවැනිම තවත් වාග් සම්ප්‍රදායන් විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. So I wish you all of you good luck and goodbye until next time.